එහෙනම් තමයි අපි තත්ත්ව විස්තරය සම්බන්ධ ගැටලු දෙකක්ම සාකච්ඡා කරවවත් සමග තත්ත්ව විස්තරය ගැන ඉතාමත්ම කෙටියෙන්ම පැහැදිලි කරනවා නම් මෙන්න මෙච්චරයි. තත්ත්ව විස්තරයේ වම් පැත්තේ අපි වාර්තා කරන්නේ ප්‍රාර්ථනය අගය සහ වගකීම් වල අගයන් ටික. තත්ත්ව විස්තරයේ දකුණු පැත්තේ අපි වාර්තා කරන්නේ වත්කම් වල අගයන් ටික. එතකොට ප්‍රධාන වශයෙන්ම අපි තත්ත්ව විස්තරයක් ඇසුරින් ගණනය කරන්නේ මොනවාද? ගොඩාක් ගැටවල තියෙන්නේ අත දිහා ඉස්සරහට එන ගොඩාක් ගැටවල තියෙන්නේ ප්‍රාර්ථනයේ අගය ගණනය කරන්න. නමුත් හදිසියවත් ගැටලුවක අපිට ප්‍රාර්ථනයේ අගය දීලා තියෙනවා නම් අපිට හොයාගන්න පුළුවන් එක්කෝ වගකීමක අගයක් එක්කෝ වත්කමක අගයක්. එතකොට අන්න ඒ තීර ටික ඔබ තේරුම් ගත්තා නම් ඒ ප්‍රමාණය. ඊට පස්සේ මම ටියුට් එකේ පිටු අංක 3 සහ 4 පසුව සාකච්ඡා කරන්න තියලා පිටු අංක 5ට යන්න. පිටු අංක 5 හරව ගන්න පිටු අංක 5 ගන්න. පිටු අංක 5 තියෙන්නේ බලන්න අසම්පූර්ණ ගැටලුවක් විසඳීමට යොදා ගන්නා ආධාරක ගිණුම්. අසම්පූර්ණ ගැටලුවක් විසඳීමට යොදා ගන්නා ආධාරක ගිණුම්. එතකොට හොඳට මතක තියාගන්න ළමයි අසම්පූර්ණ ගැටලුවක් විසඳන්න ගියාම අපි සමහර වෙලාවට විවිධ අගයන් දන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ප්‍රාර්ථනය හරි වගකීමක හරි වත්කමක අගයක් නම් තත්ත්ව විස්තරයෙන් හොයාගන්න පුළුවන්. නමුත් ඊට අමතරව තවත් අගයන් දන්නේ නැති වෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවක අපිට නොදන්න අගයන් සොයාගන්න අපිට යොදා ගන්න පුළුවන් විවිධ ගිණුම් සහ ආකෘතීන් ටිකක් මම දක්වලා තියෙනවා පිටු අංක 5 සහ 6 තුල. එතකොට අපිට නොදන්න අගයක් හොයාගන්න පුළුවන් ආකෘති ප්‍රධාන වශයෙන්ම 8ක් තියෙනවා. පිටු අංක 6 තියෙනවා අවසාන වශයෙන් 8ක්. බලන්න පළවෙනි එක පිටු අංක 5 තියෙන. නොදන්න අගයක් හොයාගන්න අපිට යොදා ගන්න පුළුවන් මොන ගිණුමද? වෙළඳ ණය ගැති පාලනය. දෙක අපිට නොදන්න අගයක් හොයාගන්න යොදා ගන්න පුළුවන් වෙළඳ ණය හිමි පාලනය. ඒ වගේම අපිට නොදන්න අගයක් හොයාගන්න යොදා ගන්න පුළුවන් මුදල් පාලනය. 4 අපිට නොදන්න අගයක් හොයාගන්න යොදා ගන්න පුළුවන් වෙළඳ ප්‍රකාශය. ඊට පස්සේ පිටු අංක 6 අපිට නොදන්න අගයක් හොයාගන්න යොදා ගන්න පුළුවන් යම් වියදම් ගිණුමක්. ඒ වගේම අපිට නොදන්න තවත් අගයන් හොයාගන්න පුළුවන් ආදායම් ගිණුමක් මගින්, වත්කම් ගිණුමක් මගින් සහ තත්ත්ව විස්තරයක් මගින්. තත්ත්ව විස්තරය අපි දැනටමත් සාකච්ඡා කරලා ඉවරයි. ඒක නිසා අපි මුල් 7 සම්බන්ධ ගැටලු කීපයක් කරාම ඔබට මේක තව හොඳට පැහැදිලි වෙයි. මේක හොඳට ඔබ ඔළුවට දාගන්න ඉතාමත් වැදගත් වෙනවා ඉදිරි අභ්‍යාස කරන්න සහ මේක ඔබට වැදගත් වේවි ළමයි. ඔබගේ පසුගිය මතකයන්, පසුගිය දික්ව සටහන් පිළිබඳ මතකයන් ආවර්ජනය කරන්න. හරි. මම යනවා අතිරේක ගැටලු. අපි දැන් නොදන්නා ගැන හොයන්න යනවා. හරි. ණයට 1 ණයට විකුණුම් ලබා නොදුන් විටක ණයට විකුණුම් වෙළඳ ණය ගැති පාලන ගිණුමක් මගින් සොයා ගැනීම. මොකද කියන්නේ තමයි හදිසියවත් ගානක ණයට විකුණුම් දුන්නේ නැති වුණොත් කොහොමද ණයට විකුණුම් ටික වෙළඳ ණය ගැති පාලන ගිණුමක් මගින් සොයා ගන්න. මම අයිමත් පැහැදිලි. හදිසියවත්
ගානක ණයට විකුණුම් ටික දුන්නේ නැත්නම් ඒ කියන්නේ ණයට විකුණුම් ටික අපි දන්නේ නැත්නම් කොහොමද ඒ ණයට විකුණුම් වල අගය ණය ගැති පාලන ගිණුමක් මගින් සොයා ගන්න. එහෙනම් බලන්න උදාහරණයක්. 2019-12-31 අවසන් වර්ෂය සඳහා ජගත් සමාගමට අදාළ පහත තොරතුරු ඇසුරින් 2019 වර්ෂයට අදාළ ණයට විකුණුම් වල අගය ගණනය කරන්න. අපිට 2019 වර්ෂයට අදාළ තොරතුරු ටිකක් පල්ලෙහා දීලා තියෙනවා. මෙන්න මේ දීලා තියෙන තොරතුරු ආශ්‍රයෙන් අපිට හොයන්න කියනවා ණයට විකුණුම් වල අගය. බලමු. පළවෙනි ගාන නිසා මම ටිකක් හිමින් ඔයගොල්ලොත් එක්ක හදනවා. හදිසියවත් ඔබට මම කියන එක වේගවත් වැඩිම වුණොත් හරි ඔබ වීඩියෝ පෝස්ට් කරලා ඔබ මාත් එක්ක ගාන හදන්න. අනිවාර්යයෙන්ම ඔබ පොතේ මාත් එක්ක ගණන් හදන්න ඕන. හරි? බලාගෙන ඉඳිය කියලා හරියන්නේ නැහැ. මාත් එක්ක හදන්න වීඩියෝ පෝස්ට් කරලා හරි හදන්න. right. බලන්න දීලා තියෙන තොරතුරු 1.1 වෙළඳ ණය ගැටි 15000. 12.31 වෙළඳ ණය ගැටි. ඒ කියන්නේ අවුරුද්ද මුලින් දීලා තියෙන අවුරුද්ද අවසාන ශේෂය අවසානයේ දීලා තියෙනවා. දෙවෙනිට දීලා තියෙනවා. ණය ගැතියන්ගෙන් ලද මුදල්. ණය ගැතියන්ගෙන් ලැබිච්ච සල්ලි. දුන් වට්ටම් ආපසු එව්. හානි කරන ලාභ කපා හැර. එතකොට ඔබට පැහැදිලි මේ සියලුම ගනුදෙනු ණය ගැතියන් සම්බන්ධ ගනුදෙනු. ණය ගැතියන් සම්බන්ධ ගනුදෙනු. එතකොට ඔබට පැහැදිලි වෙන්න ඕන මේ සියලුම ගනුදෙනු ණය ගැතියන් සම්බන්ධ ගනුදෙනු නිසා ණය ගැති පාලන ගිණුම හරහා වාර්තා වෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලා මේ ගණු දීලා තියෙන තොරතුරු ටික නැත්නම් ගනුදෙනු ටික ණය ගැති පාලන ගිණුම තුලින් වාර්තා කරමු. එනම් මාත් එක්ක අපේ ණය ගැති පාලන ගිණුමක් අහගමු. ඇයිද හේතුව ළමයි ණය ගැති පාලන ගිණුමක් ගන්න? මේ සියලුම ගනුදෙනු ණය ගැතියන් සම්බන්ධ ගනුදෙනු. ගානේ දීලා නැති ප්‍රධාන ගනුදෙනුවක් තියෙනවා ණය ගැතියන් සම්බන්ධ ඒ තමයි ණයට විකුණුම. අනිත් ඔක්කොම දීලා තියෙනවා. එහෙනම් අපි ගිණුම ගහලා බලමු ණයට විකුණුම හොයාගන්න පුළුවන්ද කියලා. ඒකයි ගන්න කියන්නේ. හරි. එහෙනම් මම අහනවා වෙළඳ ණය ගැති පාලන ගිණුම මාත් එක්කම රෝල් කරමු. වෙළඳ ණය ගැති පාලන ගිණුම. වෙළඳ ණය ගැති පාලන. අපිට ගානේ දීලා තියෙන්නේ සංඛ්‍යා ටික 10 රුපියල් හැම ඉලක්කමක්ම බිංදු 3න් අවසන් වෙන්නේ. ඒක නිසා අපි ගාන අපේ පහසුවට දහස් වලින් හදමු. හරි. බලන්න 2019 1.1 වෙළඳ ණය ගැති අවුරුද්ද මුල ණය ගැති ශේෂය ඔබට දෙනවා 15යි. දහස් වලින් හදන්න. එහෙනම් අවුරුද්ද මුල ණය ගැතියා කියන්නේ ව්‍යාපාරයට වත්කම. වත්කම් සාමාන්‍යයෙන් දෙන්නන්නේ අදාළ ගිණුමේ ආරම්භයේ හර ශේෂයක් විදිහට. ඒක නිසා මම ආරම්භක ණය ගැති ශේෂය ණය ගැති පාලන මේ ආරම්භක හර ශේෂයක් විදිහට පෙන්නනවා. හරි. ඊට පස්සේ
2019-12 වෙළඳ ණය ගැටි අවුරුද්ද අන්තිම ණය ගැටි ශේෂය. එනම් මේ අවුරුද්දේ අන්තිම ණය ගැටි ශේෂය ලබන අවුරුද්දේ මුලට වත්කමක් විදියට ඉදිරියට හරට යන්න ඕනේ. මමයි මත් කියන්නේ. මේ අවුරුද්ද මුල මේ අවුරුද්ද අවසාන ණය ගැටි ශේෂය ලබන අවුරුද්දේ මුල වත්කමක් විදිහට ඉදිරියට යන්න ඕනේ. ඒක නිසා අපි මේ විදිහට ගානක අවසාන වත්කමක හෝ වගකීමක ශේෂයක් දුන්නොත් අදාළ වත්කම් හෝ වගකීම් ගිණුමේ තේරි ටිකක් තියලා අපි සාමාන්‍යයෙන් ගිණුම තුලණය කරන විදිහට ඉරයි ඉරි දෙකයි ගන්න. ඉරයි ඉරි දෙකයි ගන්න. මොකද හේතුව ලබන අවුරුද්දේ මුල මේක ඉදිරියට වත්කමක් විදිහට ගෙනියන්න ඕනේ. ඒක නිසා හොඳට ඔළුවට දාගන්න. ඔයාලා අවුරුද්ද අවසාන වත්කමක හෝ වගකීමක ශේෂයක් දුන්නොත් ඒ ගිණුමේ ඉරයි ඉරි දෙකයි ගහන දෙපැත්තේ ඉදිරියට ගෙනියන්න ඕන නිවැරදි පැත්ත. එහෙනම් අවුරුද්ද අවසානයේ ණය ගැටි කියන්නේ ලබන අවුරුද්ද මුලට වත්කමක් විදියට ඉදිරියට ලබන අවුරුද්ද මුල වත්කමක් විදියට ඉදිරියට හරට යන්න ඕනේ. බලන්නවා වත්කම් ඉදිරියට හරට යන්න. කියන්නේ 84ක්. ඉදිරියට හරට යන්නේ ලබන අවුරුද්දේ මුල ඉදිරියට හරට යන්නේ මේ අවුරුද්ද අන්තිමේ බැර පැත්තෙන්. ඒක නිසා ශේෂය භාගය කියලා අපි මේ අවුරුද්දේ අන්තිම 84ක් දාගන්නවා. 84ක් දාගන්නවා. ඊට පස්සේ දීලා තියෙනවා ණය ගැතියන්ගෙන් ලද මුදල්. මෙන්න ණය ගැතියන් සම්බන්ධ ගනුදෙනුවක්. මේ දීලා තිබෙන්නේ ශේෂ. ඉස්සෙල්ලා දීලා තිබෙන්නේ ශේෂ. දීලා තියෙනවා ණය ගැතියන්ගෙන් ලද මුදල්. ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණොත් ඔබ දන්නවා ද්විත්ව සටහන තමයි මුදල් ගිණුම හර ණය ගැති පාලන ගිණුම බැර. ඇයි මුදල් ගිණුම හර වෙන්නේ? මුදල් නැමැති වත්කම වැඩි වුණු නිසා. වත්කම් වැඩි වීම හර මුදල් ගිණුම හර. ණය ගැතියන්ගෙන් මුදල් ලැබෙනකොට ණය ගැති නැමැති වත්කම අඩු වෙන නිසා ණය ගැති පාලන ගිණුම බැර. ඒක නිසා ණය ගැතියන්ගෙන් මුදල් ලැබෙනකොට මුදල් ගිණුම හර ණය ගැති පාලන බැර. මෙන්න ණය ගැති පාලන ගිණුම බැර පැත්ත මුදල් කියලා ලියන්න රුපියල් 42ක් බැර පැත්ත 42. ඊට පස්සේ දුන් වට්ටම් කියන්නේ ගනුදෙනුවක්. දුන් වට්ටම් වල දෙපස්කහන ඔබට මතක ඇති. දුන් වට්ටම් කියන්නේ ව්‍යාපාරයට වියදමක්. ඒක නිසා දුන් වට්ටම් ගිණුම හර වියදම් වැඩිම හර නිසා දුන් වට්ටම් ගිණුම හර දුන් වට්ටමේ ප්‍රමාණයෙන් ණය ගැති ශේෂය අඩු වෙන නිසා වත්කම අඩුව බැරනේ ණය ගැති පාලන ගිණුම බැර. එහෙනම් දුන් වට්ටම් හර ණය ගැති පාලන ගිණුම බැර. එහෙනම් ණය ගැති පාලන ගිණුම බැර කරන්න දුන් වට්ටම් කියලා රුපියල් 2ක්. රුපියල් 2ක්. ආපසු එව්. ඔබට මතක ඇති දෙත්ව සටහන ආපසු එව් වල දෙත්ව සටහන ආපසු එව් ගිණුම හර. ඇයි හේතුව? ආපසු එව් කියන්නේ
විකුණුම් නැමැති ආදායමේ අඩුවීම. ආදායම අඩුවීම හරනේ. ඒක නිසා ආපසු එවුම් ගිණුම හර ආපසු එවුම් වල ප්‍රමාණයෙන් ණය ගැති කියන වත්කම අඩු වෙන නිසා ණය ගැති පාලන ගිණුම බැහැ. නිසා අපි දාමු ආපසු එවුම් හර ණය ගැති පාලන බැහැ. ණය ගැති පාලන බැරෙන්නේ ආපසු එවුම් කියලා. රුපියල් 6. ඊට පස්සේ අපිට දීලා තියෙනවා හානි කරන ලාභ කපා හැරීම. හානි කරන ලාභ කපා හැරීම කියන්නේ බොල් ණය ඔබ දන්නවා. බොල් ණය ව්‍යාපාරයට වියදම. මම හානි කරන ලාභ කපා හැරීම. ඒක නිසා හානි කරන ලාභ කපා හැරීම කියවත් බොල් ණය කියන්නේ වියදමක් නිසා හානි කරන ලාභ කපා හැරීම වීම හර වියදම් වීම හර. හානි කරන ලාභ කපා හැරීම හර ඒ ප්‍රමාණය ණය ගැටියා කියන වත්කම අඩු වෙන නිසා වත්කම අඩු වෙන බැරනේ ණය ගැටි පාලන වීම බැහැ. එහෙනම් ඉස්සරහටපත් බොල් ණය නැත්නම් හානි කරන ලාභ කපා හැරීම වල හානි කරන ලාභ කපා හැරීම වීම හර ණය ගැටි පාලන වීම බැහැ. මම කෙටි කරලා ලියනවා හානි අලාභ එකයි. අපිට ගැටලුව තුළ දීලා තියෙන ආරම්භක සහ අවසාන ශේෂයන් අපි වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ අපිට ගැටලුව තුළ දීලා තියෙන ගණිතය ටික අපි වාර්තා කරලා තියෙනවා. දැන් අපිට දීලා තියෙන තොරතුරු ආශ්‍රයෙන් අපි ගිණුම තුලනය කරමු. බලමු ගිණුම තුලනය කරනකොට ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි වැඩි පැත්ත තමයි අපි මුලින්ම සලකා බලන්නේ. එතකොට ණය ගැටි පාලන ගිණුමේ හර පැත්තේ තාම තියෙන අයිතම රුපියල් 5,000ක්. බැල පැත්තේ තියෙනවා 15ට වැඩි සංඛ්‍යාවක්. ඔබ බලන්න බැල පැත්තේ එකතුව කීයක්ද කියන්නේ? බැල පැත්තේ එකතුව කීයක්ද කියන්නේ? හොඳට මතක තියාගන්න. තමයි හොඳට අහගන්න. ඔබ එකතුව ගන්නකොට ගොඩාක් ළමයි කරන දෙයක් තමයි මෙන්න මේ අගයන් මේ අගයන් කියන විතර. ඒ කියන්නේ මේ ඉදිරියට යන ශේෂය හැර ඉතුරු අගයන් ටිකේ අයිතිය විතරක් ගන්න. ළමයි එහෙන් පිටින්ම වැරද්ද. ඔබ ගිණුමක් තුලනය කරනකොට මේ වගේ ගානක ගිණුමක් තුලනය කරනකොට මෙන්න මේ අවසාන ශේෂයක් ඇතුළු අගය තමයි අපි ගන්න ඕනේ. හරි. ඔබට එවි බැල පැත්තේ එකතුව විදියට 135ක් බලන්න 135 අපි හර පැත්තට මාරු කරමු. 135යි. ඔබට ගිණුමේ වෙනසක් දැනෙන්නේ. ගිණුමේ වෙනසක් එනවා හර පැත්තේ 120ට. ඉදිරියට එන ශේෂෙම නෙවෙයි. ඉදිරියට ගෙනල්ලා තියෙන ශේෂය. එතකොට 120ට ඔබට වෙනසක් එනවා. මම ලිව්වොත් 120 අපි හොයාගන්න අගයක් නිසා හොඳට මතක තියාගන්න ගිණුම තුල කොටුවක් දාලා කියන්න. හොඳට මතක තියාගන්න අපි යම් නිශ්චිත අගයක් ගිණුම තුලින් හොයාගන්නවා නම් මේ විදිහට කොටුවක් දාලා කියන්න. එතකොට ඔබට ඒක ඉතාමත්ම පැහැදිලි. මොකක්ද ළමයි 120? අපිට හොයන්න කියන්නේ මොකක්ද? ණයට විකුණුම් බලන්නේ බලමු ණයට විකුණුම් බලන්නේ ඇවිල්ලා තියෙන 120 කියන්නේ. ණයට විකුණුම් ඔබට මතක ඇති. ණයට විකුණුම් වල විපස්සනාන මොකක්ද? ණයට විකුණුම් නිසා
ණය ගැටි නැමැති වත්කම වැඩි වෙනවා. ඒක නිසා ණය ගැටි පාලන ගිණුම හර. ඒ වගේම ණයට විකුණුම් නිසා විකුණුම් නැමැති ආදායම වැඩි වෙනවා. ආදායම් වැඩි වීම බැරි. නම් විකුණුම් ගිණුම බැරි. නම් පැහැදිලි නේද? හරි. ආපසු යවුම්. ඔබ දන්නවා ආපසු යවුම් කියන්නේ වියදම් අඩු වීම. ගැණුම් වියදම අඩු වීම. ඒක නිසා වියදම් අඩු වීම බැර. ආපසු යවුම් ගිණුම බැර. ආපසු යවන්න අනිත් පැත්තෙන් ණය හිමි නැමැති වගකීම අඩු වෙනවා. වගකීම් අඩු වීම හරනේ. ඒක නිසා ණය හිමි පාලන ගිණුම හර. එහෙනම් ආපසයම් වලදී ඉස්සරහන ණය හිමි පාලන හර ආපසු යවුම් ගිණුම බැර. එහෙනම් ණය හිමි පාලන ගිණුම හර කරන නිසා අපි ලියනවා ආපසු යවුම්. ඒ ආපසු යවුම් ගිණුම බැර වෙන්නේ ණය හිමි හර වෙනවා. මම කෙටි කරලා ලියනවා ආපසු යවුම්. රුපියල් 3යි. අපි වෙන දේවල් ගැන හිතන්නේ නැතුව දීලා තියෙන ගණිතන ටික වාර්තා කරයින් පස්සේ අපි ගිණුම තුලනය කරමු. වැඩි පැත්ත ඔබට පේනවා මේ දීලා තියෙන තොරතුරුත් එක්ක වැඩි පැත්ත හර පැත්ත. හර පැත්ත බලන්න කීයද එකද කියලා මතක ඇතුව මේ දීගෙන මේ ශේෂයක් ගන්න ඕන. ඔව්. ඒක ඔළුවේ තියාගන්න ළමයි. 66යි. 66යි මේ පැත්තට ගෙනියන්න. එතන ප්‍රැක්ටිස් වෙන්න ඕන. වැඩි පැත්ත එකතු කරා ඒ එකතුව දැම්මා. ඒ එකතුව විරුද්ධ පැත්තට ගෙනිච්ච. 66යි. බලන්න ළමයි ණය හිමි පාලන ගිණුමේ බැර පැත්තේ වෙනසක් එනවා. කීයද වෙනස? ඔබට ඒ වෙනසක් 51ක වෙනසක්. කොටුවක් දාන්න අපි හොයාගන්න අගයක් නිසා අනිවාර්යයෙන්ම පුරුද්ද තියාගන්න කොටුවක් දාන්න 51. මොකක්ද ගන්නේ? බලන්න අපිට හොයන්න තියෙන්නේ ණයට ගැණුම් වල තියෙන්නේ. ණයට ගැණුම් වල විස්තරාන මට කියන්නේ. ගැණුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. ඒ ගැණුම් ගිණුම හර වෙන්නේ ගැණුම් කියන්නේ වියදමක් නිසා. ගැණුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. ඒ ණය හිමි පාලන ගිණුම බැර වෙන්නේ ණයට ගන්න ණය හිමි නැමැති වගකීම වැඩි වෙන නිසා. වගකීම වැඩිම බැර. එහෙනම් දෙතස්රාන ණයට ගැණුම් වල මොකද්ද? ගැණුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. නම් ණය හිමි පාලන ගිණුම බැරට නේද වෙනස ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේ ඇත්තට මොකද්ද ගන්නේ? ණයට ගැණුම් වල දෙන්නේ. ණයට ගැණුම් වල අගේ. දෙක්ස්රාණ ණයට ගැණුම් වල ඔබට මතක ඇති. ගැණුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. එහෙනම් ණය හිමි පාලන ගිණුම බැර වෙලා තියෙන වෙනස. එහෙනම් අපි ලියනවා තමයි ගැණුම් කියන ගැණුම් ගැණුම් ඒකත් ඔබට පැහැදිලි වෙන්න ඕනේ ගණනය කිරීම ටික. හරි. අපි තුන්වෙනි කොටසට යනවා. කිසියම් ගිණුම් කාල පරිච්ඡේදයකට අදාළ මුදල් ලැබීමක හෝ මුදල් ගෙවීමක වටිනාකම දී නොමැතිනම් මොකක් හරි මුදල් ලැබීමක හරි මුදල් ගෙවීමක හරි අගයක් දීලා නැත්නම් මුදල් පාලන ගිණුමක් මගින් එම වටිනාකම ගණනය කරගෙන නම් මෙච්චරයි කියන්නේ.
හදිසියවත් කිසියම් ගැටලුවක් තුළ මුදල් ලැබීමක හෝ ගෙවීමක අගයක් හොයාගන්න බැරි නම් කොහොමද මුදල් පාලන ගිණුමක් තුළින් ඒ මුදල් ලැබීමේ අගය හරි මුදල් ගෙවීමේ අගය හරි ආගන්න. එහෙනම් අපිට අවශ්‍ය වෙනවා මුදල් පාලන ගිණුම රෝල් කරගන්න. අපිට අනිත් ගිණුම් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. බලමු උදාහරණය. 2019-12-31 අවසන් වර්ෂය සඳහා ජගත් සමාගමට අදාළ පහත තොරතුරු ඇසුරින් 2019 වර්ෂයට අදාළ අත්පිට විකුණුම් වල අගය ගණනය කරන්න. අත්පිට විකුණුම් වල අගය ගණනය කරන්න. එහෙනම් අත්පිට විකුණුම් කියන්නේ මුදල් ලැබීම අගය ගණනය කරන්න. ගාන දීලා තියෙනවා 1.1 මුදල් 12.31 මුදල් ණයගැතියන්ගේ මුදල් ලැබීම් ණයහිමියන්ට මුදල් ගෙවීම් වර්ෂය තුළ ගෙවූ වියදම් ලීබඩ පිළිට ගැනුම් ගාන දීලා තියෙනවා නම් මේ විස්තර ටික මේ ගාන තුළ එතකොට ඔබට ඉතාමත්ම පැහැදිලි දීලා තියෙන්නේ මුදල් ලැබීම් ගෙවීම් ඒ වගේම අවුරුද්ද මුල සහ අවසාන ශේෂ නම් අපි අත්පිට විකුණුම් වලගේ අපි පාඩනයක් මුදල් පාලන ගිණුමක් ඇසුර බලමු අපිට පුළුවන් right එහෙනම් අපිට රූල් කරගන්න වෙනවා ළමයි මුදල් පාලන ගිණුමක් right මාත් එක්කම රූල් කරගමු ඉක්මන් කරලා මුදල් පාලන ගිණුමක් එකක් අපි දහස් වලින් හදමු. මොකද සංඛ්‍යා දීලා දෙන්නේ දහස් වලින් හදන්න පුළුවන් විදිහට. හරි. බලන්න. මුලින්ම අපිට දීලා තියෙනවා 2019 1.1 මුදල්. 2019 1.1 මුදල් කියන්නේ අවුරුද්ද මුල මුදල් ශේෂය. අවුරුද්ද මුල මුදල් කියන්නේ වත්කමක් ඒක නිසා ආදාර වත්කම් බිඳුවේ හරට ඉදිරියට පෙන්නන්න ඕන ශේෂය ඊගේ කියලා රුපියල් 13 ශේෂය ඊගේ 13 ඊට පස්සේ දීලා තියෙනවා දෙවෙනියට දීලා තියෙනවා 2019-12-31 මුදල්. ඒ කියන්නේ අවුරුද්ද අවසානයේ මුදල් ශේෂය. අවුරුද්ද මුල අවසානයේ මුදල් ශේෂය ලබන අවුරුද්දේ මුදල් ශේෂය බවට ඉදිරියට ගෙනියන්න ඕන. එහෙනම් ලබන අවුරුද්දේ මුල මුදල් කියලා අපිට ඉදිරියට වත්කමක් විදියට මොන පැත්තටද ගෙනියන්නේ? හරට. මතකයිද? හරට ගෙනියන්න ඕන. වත්කම් ලබන අවුරුද්දේ හරට ගෙනියන්න ඕන. ඒක නිසා අපි ගනුදෙනු වාර්තා කරන්න පිළි කිහිපයක් තියලා අපි ඉදිරියට හරට ගෙනියමු. ප්‍රධාන වශයෙන්ම පිළි ඔබ 5-6ක් විතර තියලා ඉදිරියට ගෙනියමු. ගාන එතකොට තව පැහැදිලි වෙනවා ඔබට. පිළි 5ක් විතර තියාගත්තා නම් ප්‍රධාන වශයෙන්ම ඇති. එහෙනම් ලබන අවුරුද්දේ මුල ඉදිරියට හරට ගෙනියන්න ඕනේ. ඉදිරියට හරට ගෙනියන්න ඕන වත්කමක් නිසා ලබන අවුරුද්දේ මුල රුපියල් 37ක්. ඉදිරියට හරට යන්නේ මේ අවුරුද්දේ බැර පැත්තෙන්. මේ අවුරුද්ද අවසානයේ බැර පැත්තෙන් 37ක්. අතර මතක තියාගන්න. ඉලොක්තරලී කරන විදිය ඔබට මතක ඇති. හරි. ණයගැතියන්ගෙන් මුදල් ලැබීම ඊට පස්සේ දීලා තියෙනවා. ණයගැතියන්ගෙන් මුදල් ලැබුණත් ඔබ දන්නවා දික්කසරහන
මුදල් ගිණුම හර ණය ගැටි පාලන ගිණුම බැර. අපි ගහලා තියෙන්නේ මුදල් පාලන ගිණුම නිසා මුදල් පාලන ගිණුමට හර කිරීම විතරක් ප්‍රමාණවත්. ඒක නිසා මුදල් පාලන ගිණුම හර කරන්න ණය ගැටි පාලන ගිණුම බැර කරන්න. ණය ගැටි පාලන ගිණුම බැර කරන්න යන්නේ පාලමයි. අපිට ඒ ගිණුම වැඩක් නැහැ. ඒක නිසා මුදල් පාලන හර වෙන්නේ ණය ගැටි පාලන බැර වෙලා නිසා ණය ගැටි කියලා රුපියල් 48ක් දානවා. 48. ඊට පස්සේ දීලා තියෙනවා ණය හිමියන්ට මුදල් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවුවොත් ඔබ දන්නවා දිනස්ථාන මම ඉස්සෙල්ලා පැහැදිලි කරා මුදල් ගිණුම බැර ණය හිමි පාලන හර. එහෙනම් මුදල් ගිණුම බැර වෙන්නේ ණය හිමි පාලන ගිණුම හර වෙලා. එහෙනම් මුදල් ගිණුම බැර පැත්තේ ණය හිමි කියලා 10ක් 10ක් තමයි. හරි. ඊට පස්සේ දීලා තියෙනවා වර්ෂය තුල ගෙවූ වියදමක් ගෙවුවොත් ඔබ දන්නවා ද්විත්ව සටහන තමයි අදාළ වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර. මුදල් ගිණුම බැර වෙන්නේ මුදල් නැමැති වත්කම අඩු වෙන නිසා. ඒක නිසා මුදල් ගිණුම බැර වියදම් ගිණුම හර. අපිට වියදම් මොකක්ද කියලා දීලා නැහැ. ඒ නිසා වියදම් කියලා අපි වාර්තා කරමු. එහෙනම් වියදම් ගිණුම හර වෙලා තමයි මුදල් ගිණුම බැර වෙන්නේ. එහෙනම් මුදල් ගිණුම බැර තදා ගන්නවා වියදම් රුපියල් 13. ලී බඩු මිලට ගැනුම ඊට පස්සේ දීලා තියෙනවා. ලී බඩු මිලට ගත්තොත් ඔබ දන්නවා දිනස්රාණ ලී බඩු නැමැති වත්කම වැඩි වෙන නිසා ලී බඩු ගිණුම හර අනිත් පැත්තෙන් මුදල් නැමැති වත්කම අඩු වෙන නිසා මුදල් ගිණුම බැර. එහෙනම් ලී බඩු ගිණුම හර මුදල් ගිණුම බැර. මුදල් ගිණුම බැර වෙන්නේ ලී බඩු ගිණුම හර වෙලා නිසා ලී බඩු කියලා ගිණුම එළියට ප්‍රතිවිරුද්ධ නම්. එච්චරයි දීලා තියෙන ගණිතනෝ. අපි සුපුරුදු පරිදි අපි ගිණුම තුලනේ කරන්න දැන් ඉස්සෙල්ලා. ගිණුම දිහා බැලුවොත් වැඩි පැත්ත මුදල් පාලන ගිණුමේ බැර පැත්තේ තියෙන්නේ අවසාන ශේෂයත් එක්ක. මේ පැත්තේ ඔබ ගත්තොත් 61ක් තියෙන්නේ. මේ පැත්තේ එකතුව ගත්තොත් 100ක් තියෙනවා. ඒක නිසා වැඩි පැත්ත එකතු කරලා ඒ එකතුව ඒ පැත්තේ දාගෙන ප්‍රතිවිරුද්ධ පැත්තට මාරු කර 100. ඔබට හර පැත්තේ වෙනසක් වේවි. හර පැත්තේ වෙනසක් වෙනවා බලන්න. හර පැත්තේ අඩුවක් තියෙනවා වෙනසක් තියෙනවා. හර පැත්තේ වෙනස කීයද බලන්න. කොහොමද වෙනස ගන්නෙ ළමයි? 100න් 100ක් තියෙනවා. 100යි මේ දෙක අතර වෙනස. එහෙනම් ඔබ කැල්කියුලේටර් එකේ ගහන්නේ 100 අඩු කිරීම 13 තව අඩු කරනවා 48. 100න් 13ක් අඩු කරලා තවත් 47ක් අඩු කරනවා. උත්තරේ කිය සමානයි ගත උත්තරේ ගන්න. කියලා 39. එහෙනම් ඔබට ඉතාමත්ම පැහැදිලි හර පැත්තේ වෙනසක් තියෙනවා 39. මුදල් ගිණුමට හර වෙන්නේ මොනවද ළමයි? මුදල් ලැබීම. නම් මේ මුදල් ලැබීම. අපිට ගාන හොයන්න කියන්නේ මොකක්ද? අපිට විකුණුම් නේද? එහෙනම් අපිට විකුණුම් වල දිග්ගසරහන ඔබ කියන්නේ අපිට විකුණුම් නිසා මුදල් ලැබෙනවා. ඒ නිසා මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර.
ඔබට ඉතාමත් පැහැදිලි මුදල් ගිණුම හර වෙලා තියෙන්නේ වෙනස. ඒක නිසා මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. විකුණුම් ගිණුම බැර වෙන්නේ මුදල් ගිණුම හර වෙලා නිසා. ඒක නිසා අපි ලියනවා විකුණුම් 39. එහෙනම් වෙනස 39. ඇවිල්ලා තියෙනවා. හරි. එහෙනම් ගාන පැහැදිලි.